අයිබන් පුතේ අද සරල රේඛා පාඩමේ දෙවෙනි දවසේ අපි खंडांक ජ්‍යාමිතිය පාඩම ඉවර කරා. खंडांक ජ්‍යාමිතිය කියන්නේ අතන खंडांक තලය කියන කොටස. අපි මාතෘකා හතරකට අදාළව කොටස් කතා කරලා තිබ්බේ. ඒ කියන්නේ දැන් මේකේ ලක්ෂයක් ලකුණු කිරීම කියන්නේ खंडांक තලයක ඒක කතා කරා. ලක්ෂ දෙකක් අතර දුර සෙවීම බලන්න මතක ඇති L සමානයි x2 ඍණ x1 y2 ඍණ y1 වර්ගමූලය කියලා සමීකරණයකුත් අපි ගත්තා. හැබැයි මම කිව්වා මේ සමීකරණයෙන්ම මේ වෙලා ඉන්න එපා. මේ වෙන විදිහකට ඒ කියන්නේ මේ කරන විදිය හොඳට තේරුම් ගන්න කියලා. ඊට පස්සේ රේඛා ඛණ්ඩයක් අනුපාතයකට බෙදීම අභ්‍යන්තර බෙදීම කියලා වෙලා කතා කරා. මතක ඇති ඔයාලට දැන් x බා y බා කියලා තිබ්බනම් lambda x2 ධන mu x1 බෙදීම lambda ධන mu කමා y එකේ ඒ විදිහටමයි එන්නේ lambda y 2 ධන mu y1 බෙදීම lambda ධන mu කියලා එන්නේ. ඕක එතකොට මේකේ මේ ඔය lambda mu වෙන්නේ කොහොමද? මේ වගේ රේඛාවක් තියෙනවා නම් මෙතන x1 y1 මේක x2 y2 කියලා තිබ්බොත් මෙතන මේ තුන්වෙනි ලක්ෂය x බා y බා නා. ඒක බෙදලා තින්නේ lambda ට mu නා. mu නම් මේකේ ඔයාලට මතක ඇති මේක ගත්තේ lambda වතාවක් x2 mu වතාවක් x1 කියලා මේ විදිහට සුළු කරලා තමයි මෙන්න මේක අභ්‍යන්තර කතා කරේ. හරිද? ඊට පස්සේ අපි බාහිරවත් කතා කරා. මම ඒකත් ගන්නම්. මේ හරියම ලියන්නම්කෝ. බාහිරකයේදී උනේ මේ වගේ රේඛාවක් තියෙනවා නම් බාහිර බෙදලා තියෙනවා නම් මේ පැත්තට බෙදලා තියෙනවා නම් x බා y බා කියලා. හරි. මෙතන ඉඳලා මෙතෙන්ට lambda ප්‍රමාණයකුත් මෙතෙන් ඉඳලා මෙතෙන්ට mu ප්‍රමාණයකුත් තිබ්බොත් එතකොට x බා y බා කියන එක නා දැන් මේ කතා කරන්නේ බාහිරව ගැන. x බා y බා කියන එක දෙන්න මට ලියන්න පුළුවන් කිව්ව කොහොමද? lambda වතාවක් x1 අඩු කිරීම mu වතාවක් x2 බෙදීම lambda ඍණ mu කමා lambda වතාවක් y1 ඍණ mu වතාවක් y2 බෙදීම lambda ඍණ mu. බලන්න මේක මේ විදිහට තියෙන කියලා. ඔයාලට මට මතක විදිහට මම ගත්තේ මේ අනිත් පැත්තට නේද? අනිත් පැත්තේ පිටින විදිහට ගත්තේ.
මෙන්න මේ ආකාරයනේ ලැම්ඩා වතාවක් x2 mu වතාවක් x1 කියලා එල්ල තමයි සුළු වෙලා තිබෙන්නේ. හරි. අභ්‍යන්තර සහ බාහිරව බෙදනවා කියන කාරණාව. අපි ඒක කතා කරා. මට අද කියලා දෙන්න උනා තියෙන්නේ මෙතන මේ අභ්‍යන්තර බාහිර කියන දෙන්නම එකම එක්කෙනාගෙන් ගන්න පුළුවන්. අභ්‍යන්තරව පාවිච්චි කරලම ගන්න පුළුවන්. ආයේ බාහිරව කියලා එකක් වුණා කියන්නේ නැහැ. මම ඒකත් අද කියලා දෙන්නම්. right. ඊට පස්සේ ත්‍රිකෝණයක වර්ගඵලය සෙවීම. ත්‍රිකෝණයක වර්ගඵලය හොයන්න පුළුවන් කිව්වා ඛණ්ඩාංක තුනක් තියෙනවා නම් ඒ ඛණ්ඩාංක තුන මෙහෙම ලියාගත්තොත් x y y x y y x y y වරහන් 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 එකතු කිරීමෙන් සම්බන්ධ වෙනවා. ඊට පස්සේ දාන පිළිවෙලක් තියෙනවා බලන්න 1 2 3 අඩු කිරීම 2 3 1 අඩු කිරීම 3 2 1 අඩු කිරීම. ඔන්න ඔය විදිහට ලියලා ඉස්සරහට භාගයක් එන්න ඕනේ. ඕකෙන් තමයි ත්‍රිකෝණයක වර්ගඵලය කතා කරනවා කිව්වේ. හරිද? මේකට මේ න්‍යාස නිශ්චායක ආකාරයට ලියලත් ගන්න විදිහ ගැන තියෙනවා. ඒක මගේ මේ නිශ්චායක උගන්නලා ඉවරලා ඒක න්‍යාස නිශ්චායක උගන්නලා ඉවරලා මේ ත්‍රිකෝණයක වර්ගඵල සමීකරණය එහෙමත් ලියලා පෙන්නනවා. එහෙමත් මේක දැනට උමුණා වෙන්නේ නැහැ. හරිද? right. අපි එදා කතා කරේ මේ ටික අද කතා කරන්නේ හරිද? අද කතා කරන්නේ සරල රේඛාවක අන්තක්ඛණ්ඩයේ අනුක්‍රමණයේ අන්තක්ඛණ්ඩය. කියන්නේ සරල රේඛාව කියන කොටස තමයි අත්‍තරම අද පටන් ගන්නෙ. මේකයි මෙතනයි මේකෙත් මේක 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 කතා කරන්නේ. ඊට පස්සේ රේඛා දෙකක් අතර කෝණය. එතකොට වෙලාව තියෙන විදිහට තමයි මෙන්න මේ දෙන්න කතා කරන්නේ. try එකක් දෙනවා මේ දෙන්නත් එවරක් කරන්න. නැත්නම් සරල රේඛාවේ අනුක්‍රමණයේ අන්තක්ඛණ්ඩයේ සරල රේඛාවක සමීකරණය. හරිද? right. මාතෘකාව ලියා ගන්න. ඛණ්ඩාංක තලයක් මත ඇඳි ඛණ්ඩාංක තලයක් මත ඇඳි සරල රේඛා ලියාගන්න යටින් ඒකට යටි ලියාගන්න ලක්ෂ එකිනෙකට යා කිරීමෙන් රේඛා සාදාගත හැක. ලක්ෂ එකිනෙකට යා කිරීමෙන් රේඛා සාදාගත හැක. ලක්ෂ එකිනෙකට යා කිරීමෙන් රේඛා සාදාගත හැක. ඊළඟ පොයින්ට් එක ලක්ෂ දෙකක් ඒවායේ කෙටිම දුරින් යා කිරීමෙන්
සරල රේඛා ඛණ්ඩයක් සෑදෙන අතර එම ඛණ්ඩය දෙපසින් දික් කිරීමෙන් අපරිමිත සරල රේඛාවක් නිර්මාණය කළ හැක. හරිද? ඊට පස්සේ බලා ගන්නකො. පොතේ ඛණ්ඩාංග තලයක් ගත්තොත් එහෙම xy ඛණ්ඩාංග තලයක් නැත්නම් අපි කියන oxy ඛණ්ඩාංග තලයක සරල රේඛා හරිද? සරල රේඛා අඳින්න පුළුවන් අනන්තයක්. හරිද? ඛණ්ඩාංග තලයක පුතේ සරල රේඛා අඳින්න පුළුවන් අනන්තයක්. ඒ කියන්නේ තමන්ට කැමති පැතිවලට ඕන තරම් සරල රේඛා ඇඳ දෙහැකි. හරිද? මට මේ ඩිජිටල් වයිට් බෝඩ් එකේ අඳින්න අමාරුම නෑ. තමන්ට කැමති දිශාවලට සරල රේඛා අඳින්න පුළුවන්. හොඳද? ඛණ්ඩාංක තලයක ලක්ෂ අනන්තයක් තියෙන හින්දා සරල රේඛා හදන්න පුළුවන් අනන්තයක්. ඒත් එක්කම එක සරල රේඛාවක් ගත්තොත් එහෙම හැදෙන සරල රේඛාවක් ගත්තොත් ඒ සරල රේඛාවට කැපෙන ඛණ්ඩාංක හරිද? ඒ සරල රේඛාවට කැපෙන ඛණ්ඩාංක තියෙනවා පුතේ අනන්තයක්. මෙන්න මේ සරල රේඛාව ගත්තොත් දැන් මම මේ ඇඳලා තියෙන්නේ AB කියන සරල රේඛා ඛණ්ඩේ දික් කිරීමෙන් සෑදෙන සරල රේඛාව. ඒ සරල රේඛාව මත සාධාරණ x හා y ඛණ්ඩාංකය තමයි මම ලියලා තියෙන්නේ. මේ x හා y වගේ ඛණ්ඩාංක තියෙන අනන්තයක්. මේක කෙලවරකින් අනිත් කෙලවරට දැන් අපරිමිතයිනේ. අනන්තේ ඉඳන් පටන් ගන්න අනන්තෙන් තමයි ඉවර වෙන්නේ සරල රේඛාව. එතකොට මේ සරල රේඛාව මත ඛණ්ඩාංකයක් තියෙන අනන්තයක්. හරිද? right. ඔන්න ඔය කාරණා ටික අපි දැන් ලියාගමු. ලියා ගන්නකො. මේක ඇඳගන්න. දල සටහනක් ගහලා ඇඳගන්න. ලියාගන්න බලහෙන් ඛණ්ඩාංග තලයක මෙවන් වූ සරල රේඛා අනන්තයක් ඇඳිය හැක. එසේ අඳින ඕනෑම සරල රේඛාවක් මත
සරල රේඛාව මත ලක්ෂ අනන්තයක් ඇත. ලක්ෂ අනන්තයක් ඇත. ඊළඟ පොයින්ට් එක සරල රේඛාවක් මත පිහිටි සාධාරණ x, y ඛණ්ඩාංකයක් සලකමු. සරල රේඛාවක් මත පිහිටි සාධාරණ x, y ඛණ්ඩාංකයක් සලකමු. ඛණ්ඩාංකයක් සලකමු. ඊළඟ පොයින්ට් එක මෙම සාධාරණ ඛණ්ඩාංකයේ x හා y අතර සම්බන්ධය x හා y අතර සම්බන්ධය සරල රේඛාවේ සමීකරණය ලෙස හැඳින්වේ. මම මේ අඳපු එක ලියා ගන්න එපා. y සමාන mx ධන c කියන එක ලියා ගන්න එපා. බලන්න පුතේ. ඒ කියන්නේ x හා y අතර තියෙන සම්බන්ධය අපි ලියනවනේ. අන්න ඒකට තමයි කියන්නේ මේ ප්‍රස්ථාරයේ සමීකරණය කියලා. ශිතයේ සමීකරණය කියලා කියනවා. ඕක පුතේ අපි ලියන ආකාර කිහිපයක් තියෙනවා. පුංචි කාලේ අපි ගත්තොත් එහෙම සාධාරණ x, y කියලා ඛණ්ඩාංකයක් මෙන්න මේ වගේ ඛණ්ඩාංකයක් ගත්තොත් එහෙම පොඩි කාලේ ලියනවා මේකේ y ඛණ්ඩාංකය හැම වෙලාවෙම සමාන වෙනවා m වතාවක් x එකතු කිරීම c. y සමාන mx ධන c හැඩයට. හැම වෙලාවෙම දැන් මෙන්න මේ වගේ සාධාරණ ඛණ්ඩාංකයක් තෝරගත්තොත් එයාගේ y ඛණ්ඩාංකය ලියන්න පුළුවන් එයාගේ x ඛණ්ඩාංකය පාවිච්චි කරලා මේ විදිහට. පැහැදිලිද? ඕනෑම පොඩි කාලේ ලිව්වේ මෙහෙමයි. අපි උසස් පෙළදී මෙන්න මේ වගේ සමීකරණ ආකාර කිහිපයක් කතා කරනවා. මූලික විදිහට කතා කරන ඒවා තමයි එකක් මේකට කියනවා අනුක්‍රමණ අන්තක්ඛණ්ඩ ක්‍රමය කියලා. අපි පළවෙනිට කතා කරනවා අනුක්‍රමණ අන්තක්ඛණ්ඩ ක්‍රමය. අනුක්‍රමණ අන්තක්ඛණ්ඩ ක්‍රමය දෙවෙනි එකට කියනවා ඒ කියන්නේ අපි ඒක චුට්ටක් ලියගමු. මේක තියන්න පුළුවන් y සමානයි mx ධන c ආකාරය කියලා. දෙවෙනි එක තමයි සාධාරණ ආකාරය. සාධාරණ ආකාරය කියලා කියන්නේ පුතේ ax ධන by ධන c සමාන බිඳුව. මේ c එකයි මෙතන c එකයි කියන්නේ දෙන්නෙක් ඈ.
හොඳේ මම එන මේ සාධාරණාංක චුට්ට වෙනස් කරමු. සාධාරණාංකයට අපි ලියමු මෙහෙම. ආකාරයේ lx ධන my ධන n සමානයි 0. ඔන්න ඔය විදිහට සරල රේඛාවේ සමීකරණ ලියනවා. ඊට පස්සේ තුන්වෙනි එක අන්තක් ඛණ්ඩ ආකාරය. අන්තක් ඛණ්ඩ ආකාරය කියන්නේ x බෙදීම a ධන y බෙදීම b සමානයි 1 ආකාරය. මේ විදිහට ප්‍රස්ථාරක සමීකරණ ලියනවා. හරිද? ඒ කියන්නේ x හා y අතර සම්බන්ධයක් තමයි ලියන්නේ. මේ හැම එකකෙම කරලා තියෙන්නේ මේ ඕනෑම සාධාරණ ඛණ්ඩාංකයක් ලියන්න පුළුවන් ක්‍රමය. හරිද? මේ ක්‍රම තුනම අපි සාමාන්‍ය ප්‍රස්ථාරයක ඇඳලා මේ තුනටම x y අතර තියෙන සම්බන්ධය ලියලා පෙන්නන්න පුළුවන්. හරිද? තවත් ආකාර දෙකකුත් තියෙනවා. ද්‍රවක ආකාරය, පරාමිතික ආකාරය, අන්තිමට කතා කරන්නේ ප්‍රලම්බ ආකාරය කියලා වෙලා ආකාර 6ක් ඇතුළු නේද? ඔය ආකාර ගොඩක් තියෙනවා. හරි. මූලික විදිහටම අපි කතා කරන්නේ මෙන්න මේ තුන් දෙනා. ඊට පස්සේ මැදක් වෙනකොට අපි කතා කරනවා පරාමිතික ආකාරය කියලා ක්‍රමයක්. ඔයාලට මෙන්න මේ ආකාරය තමයි චුට්ටක් ඔය මේ තේරුම් ගන්න අමාරු වුණොත් අමාරු වෙන්නේ. නැත්නම් අනිත් තුන් දෙනා නම් සාමාන්‍ය මේ සමීකරණ ආකාර තුනක්. right. ලියා ගන්නකො පුතේ මෙහෙම සරල රේඛාවක සමීකරණය ලියන ආකාර තුනයි. සරල රේඛාවක සමීකරණය ඉදිරිපත් කරන ආකාර කියන ලියාගමු ටික ලස්සනට. ඊට පස්සේ ලියාගන්න ඔය හතරම ලියාගන්න සරල රේඛාවක අනුක්‍රමණ අන්තක්ඛණ්ඩාකාරය 1 ඊට පස්සේ සාධාරණ ආකාරය 2 අන්තක්ඛණ්ඩාකාරය 3 පරාමිතික ආකාරය 4 අපි ඔය හතර විතරක් ලියාගමු. මේ ටික ලියා ගන්නකො. මෙතන කියන්නේ අනුක්‍රමණය කියන්නේ x අක්ෂයේ ධන දිශාවත් එක්ක හදන කෝණය. ඒකට අදාළ tan නගයට. මේ රූප සරහනේ එක මම ලකුණු කරන්නම්. ඒකත් ඔයාලත් අඳින රූප සරහනේ මේ ටික ලකුණු කරගන්න. මෙන්න මෙතන හැදෙනවානේ කෝණයක්. x අක්ෂයේ ධන දිශාව කියන්නේ ධන දිශාවත් එක්ක හදන කෝණය මෙදින. ඕකට අදාළ tan θ ගේ. මේ tan θ ලියන්න පුළුවන් දැන් මේක මේ විදිහට විතරයි ලියලා තියෙන්නේ. tan θ කෙනෙක් කෙනා ලියන්නේ සාමාන්‍ය tan θ. අනුක්‍රමණය අපිට ඕකට යටින් ඉරක් ගහලා දෙනවා උඩින් ඉරක් ගහලා දෙනවා. නැත්නම් නිකම් m දාලා තියෙනවා. tan θ ඒක ලියනවා y ඛණ්ඩාංක වෙනස බෙදීම x ඛණ්ඩාංක වෙනස කියලා. එතකොට y2 ඍණ y1
බෙදීම x2 ඍණ x1. හරිද? ඕක තමයි අනුක්‍රමණ සමීකරණය. මේක තමයි සාධාරණ සමීකරණය. හරි. ඊට පස්සේ අන්තක්ඛණ්ඩය කියලා කියන්නේ පුතේ x සමානයි 0 වන මොහොතේ. ඒ කියන්නේ ශිතයක x සමානයි 0 වන මොහොතේ y අක්ෂයේ ඡේදනය වන ලක්ෂය. y අක්ෂයේ ඡේදනය වෙන ලක්ෂය තියෙනවනේ. ඒ කියන්නේ x සමානයි 0 වෙනකොට x සමානයි 0 වෙනකොට y අක්ෂයේ කැපෙන තැන. අන්න එතෙන් තමයි c කියලා කියන්නේ. අන්තක්ඛණ්ඩය කියලා කියන්නේ. y අක්ෂයේ කැපෙන තැන අන්තක්ඛණ්ඩය. right? මේ ටික ලියා ගන්නකො මෙතෙන්ට එක. right. මෙතන තියෙන උදාහරණ ටික අපි කතා කරමු. මෙතන තියෙනවා x හා y අතර සම්බන්ධයක් දීලා තිනවා 2y සමානයි 5යි x ඍණ 3 කියලා. පුතේ මේ ආකාරය කියන්නේ අන්තක්ඛණ්ඩ ආකාරයවත් ඒ කියන්නේ අපි අර කතා කරන ප්‍රධාන ආකාර කීපයෙන් එකක් නෙමෙයි. හැබැයි අපි කතා කරන ප්‍රධාන ආකාරයකට ඔක හදා ගන්න පුළුවන්. එහෙම හදාගෙන තමයි මේ තියෙන්නේ. හරිද? ඒත් එහෙම හදාගත්තට පස්සේ x ට ඉස්සරහින් එන සංගුණකය තමයි අපි අනුක්‍රමණය කියලා කියන්නේ. හරිද? මේ එකතු වෙන අන්තිම නියත කොටසට තමයි කියන්නේ අන්තක්ඛණ්ඩය කියලා. හරිද? y යුක්ත කරලා රේඛීය ප්‍රකාශනයක් විදිහට ලිව්වහම x ට ඉස්සරහින් එන කැලලට කියන අනුක්‍රමණය කියලා එකතු වෙන නියත කොටසට කියනවා අන්තක්ඛණ්ඩය කියලා. සරල කතන්දරේ. එතකොට ප්‍රස්ථාරයේ x අක්ෂයේ ධන දිශාවත් එක්ක සමග සාධන කෝණයේ tan අගය වෙන්නේ 5 බෙදීම 2යි මේ ගන්න විදිහට. y අක්ෂයේ කැපෙන්නේ ඍණ 3 බෙදීම 2ේදී. right? ඒ වගේමයි මේක මේ උදාහරණ අංක 2 දීලා තිනවා x ධන y සමානයි 5 සරල රේඛාවේ අනුක්‍රමණය සහ අන්තක්ඛණ්ඩය හොයන්න. එතකොට ඒකෙත් අපි y යුක්ත කරනවා. එතකොට x ගන්න අනිත් පැත්තට. එතකොට x ට ඉස්සරහින් එන සංගුණකය වෙන්නේ ඍණ 1යි. හරිද? අන්තක්ඛණ්ඩය වෙන්නේ ධන 5. ධන 5 කියලා කියන්නේ මේක කැපෙන්නේ 5න්. කැපෙන තැන ලියන්න කෙලින්ම ලියන්න පුළුවන් 0.5 කියලා. ඍණ 1 කිව්වහම x අක්ෂයේ ධන දිශාවත් එක්ක එයා හදන කෝණය වෙන්නේ 135යි අංශක. හරිද? නැත්නම් ඔයාලා අනිත් පැත්තෙන් හිතුවොත් එහෙම ඍණ 45යි. කියන්නේ මේ පැත්තෙන් හිතුවොත්. මේ පැත්තෙන් මෙන්නොත් එහෙම ඍණ 45යි. හොඳයි. ඊට පස්සේ පුතේ මේකේ y සමාන mx ධන c හි විශේෂ අවස්ථා ටිකක් තියෙනවා. ඒ ටිකේ චූට්ටක් අපි ලියාගමු. මේ තුනම අඳින්න නැතුව අපි එකක් කරමුනේ. එකක් ලියාගමු. මෙහෙම ලියාගමු එකට. ලියාගන්න යටින් y සමාන mx ධන c හි විශේෂ අවස්ථා
මේ අවස්ථාවේ පුතේ ප්‍රස්ථාරයේ දෙන්නගේම අනුක්‍රමණ සමානයි කියලා ගමුකෝ. ඒ කියන්නේ අනුක්‍රමණ සමානයි කියන්නේ මෙතන හැදෙන කෝණය θ නම් මේ කෝණයත් θම තමයි. අනුක්‍රමණ සමානයි. tan θ සමානයි. එතකොට මෙයාගෙත් තියෙන්නේ අනුක්‍රමණය m, මෙයාගෙත් අනුක්‍රමණය m. මම මේකට m1 මේකත් m1 කියලා දාගන්නම්කෝ. හරි. හැබැයි මෙතන C1 කියලා දැම්මොත් මෙතන C2 කියලා දැම්මොත් මේකේ තියෙන විශේෂත්වය C1 කියන එක්කෙනා ධනව තමයි හැසිරෙන්නේ. ඒ කියන්නේ බිඳුවට වඩා ලොකුයි. C2 කියන එක්කෙනා කුඩයි බිඳුවයි. අන්තක්කණ්ඩේ කුඩා වෙනකොට ඍණ වෙලා හැසිරෙනවා. අන්තක්කණ්ඩේ විශාල වෙනකොට මේ බිඳුවට වඩා ඉහළින්. ඒ කියන්නේ y අක්ෂය කැපෙන්නේ ධන පැත්තේ. හොඳද? ඊට පස්සේ මම තව දෙකක් අඳින්නම්. මේ කෝණය ඇල්ෆා කියලා දාගත්තොත් මේ කෝණය මෙන්න මෙතෙන් ඉඳන් මෙහෙට හැදෙන කෝණය බීටා කියලා දාගත්තොත් මෙයාගේ අනුක්‍රමණය m3 මෙයාගේ අනුක්‍රමණය m4 කියලා දාගත්තොත් tan alpha කියන්නේ m3ට ඒක කුඩයි එක විශාලයි බිඳුවයි. ඒ කියන්නේ x අක්ෂයේ ධන දිශාව සමග සුළු කෝණ හදන්නේ. මේ තියෙන සුළු කෝණය. මේ තියෙන ඇල්ෆා කියන්නේ සුළු කෝණය. හරි. සුළු කෝණයක් හදාගෙන යනකොට අනුක්‍රමණය ධනයි. tan බීටා සමානයි m4. ඒ කියන්නේ ඒක කුඩයි බිඳුවයි. මේ තියෙන්නේ බීටා කියන්නේ මහා කෝණයක්. ඒ කියන්නේ x අක්ෂයේ ධන දිශාවත් එක්ක මහා කෝණයක් හදනවා නම් මහා කෝණයක් හදනවා නම් හැදෙන අනුක්‍රමණය කුඩයි බිඳුවයි ඍණ වෙනවා. හොඳද? ඒක අර පොඩි කාලේ ලියපු විදිහට ලිව්වොත් එහෙම මේ ඒක අපි මෙහෙම ලියාගමු නේ. මේක අඳගන්න පුතේ. හරි. right. ඊට පස්සේ මේක මේ ගොඩාක් ආකාර තියෙනවා. මේ අනුක්‍රමණය බිඳුව වෙන වෙලාව අනුක්‍රමණය අංශක 90ක් වෙන වෙලාව ඒ වගේ දේවල්. ඒ දෙකත් චූට්ටක් ලියාගෙන ඉමුද? ලියාගන්න පුතේ අනුක්‍රමණය බිඳුව වෙන අවස්ථාව කියලා මේක අඳගන්න. මේකට යටින් පුංචි කාරණාවක් ලියන්න තියෙනවා. අනුක්‍රමණය ඒ කියන්නේ θ අංශක 90ක් වෙන අවස්ථාව x සමානයි a. මේ දෙන්න ලියා ගන්නකො. ලියලා ඉඩ තියන්න යටින් ලියන්න. මේ දෙන්න ලියලා ඉඩ තියන්න යටින් ලියන්න. right. මේ පළවෙනි අවස්ථාවට යටින් ලියා ගන්න පුතේ. රේඛාවක අනුක්‍රමණය යනු
එම රේඛාව x අක්ෂයේ ධන දිශාව සමග සාධන කෝණයේ එම රේඛාව x අක්ෂයේ ධන දිශාව සමග සාධන කෝණයේ tan අගය බව අප දනිමු. එමෙන්ම ප්‍රස්ථාරයේ බෑවුම නිරූපණය වන්නේද මෙම අගයෙනි. m සමානයි බිඳුව යනු ප්‍රස්ථාරයේ බෑවුමක් නොදක්වන අවස්ථාවයි. right මම දැන් මේ කියන කතාව ලියා ගන්න උවමනාවක් නැහැ. පුතා ඔයාලට මතක ඇති දැන් අපි මේ සරල රේඛා පාඩම කරන්න කලින් අවකලනයේ කියන පාඩම කතා කරා. අවකලනය කතා කරලා ඉවරලා ශිතයක් කොහොමද x විෂයෙන් t විෂයෙන් තමන්ට කැමති විෂයකින් අවකලනය කරන්න කියන එක ඉගෙන ගත්තා. ඊට පස්සේ අවකලනයේ පාඩම ඉවර වෙලා අවකලනයේ භාවිත කියලා වෙලා අනුමාත්‍රිකා හතරක් ඔස්සේ අපි කතා කරා. කොහොමද අවකලනයේ භාවිත කියන එක යටතේ පාඩම් හතරක් කතා කරා. ඒ පාඩම් හතරේ ඔයාලට කිව්වා එක තැනකදී කියනවා මේ අනුක්‍රමණය දැන් ඕනම ශිතයක් x හා y අතර තියෙන සම්බන්ධයක් තියෙන ශිතයක් ගත්තොත් ශිතේ x විෂයෙන් වරක් අවකලනය කරපුවාම එන්නේ ප්‍රස්ථාරයේ අනුක්‍රමණය. ඒ ප්‍රස්ථාරයේ සාධාරණ අනුක්‍රමණය. ඒ සාධාරණ අනුක්‍රමණය Tamanට කැමති ලක්ෂයකදී හොයාගන්න පුළුවන් ශිතේ ඒ ලක්ෂයට අදාළ අනුක්‍රමණය කියලා. හරි සාධාරණ අනුක්‍රමණය ගන්න පුළුවන් අවකලනය කරලා ඒ අවකලනයට x ඛණ්ඩාංක ආදේශ කර ඒ x ඛණ්ඩාංකයට අදාළ අනුක්‍රමණය ගන්න පුළුවන් කියලා. ඊට පස්සේ ඒකෙදී අපි කතා කරනවා ඔය විදිහට බැරි වෙලා හරි සාධාරණ අනුක්‍රමණයට මොන හරි ලක්ෂයක් ආදේශ කරපුවාම අනුක්‍රමණය බිඳුව වෙලා යනවා නම් අපි අන්න ඒ වගේ ලක්ෂ වලට කිව්වා ස්ථාවර ලක්ෂ කියලා. හරිද? ස්ථාවර ලක්ෂ කියලා කතා කරා. ඒ ස්ථාවර ලක්ෂ පාවිච්චි කරලා අපි ප්‍රස්ථාර එහෙම ඇඳා. මතකද ඒ ස්ථාවර ලක්ෂ සෙවීම සඳහා dy dx සමානයි බිඳුව සලකමු. ඒකල ඒක විසඳලා x සමානයි මෙන්න මේ වෙලාවේ x සමානයි මෙන්න මේ වෙලාවේදී අපිට ස්ථාවර ලක්ෂ ලැබෙනවා කියලා එහෙම. හරිද? right. එන්නේ ඒක ගැනම වගේ තමයි මෙතනදිත් ඔය කියන්නේ.
තීර සමානයි අංශක 90 අවස්ථාවේදී ඔයාලා දන්නවා right තීර සමානයි අංශක 90 අවස්ථාව කතා කරවුවොත් පුතේ අපි දන්නවනේ මෙතන කෝණේ අංශක 90යිනේ එතකොට tan 5 බෙදීම 2 එන්නේ ඒ කියන්නේ sin 5 බෙදීම 2 බෙදීම cos 5 බෙදීම 2 1 බෙදීම බිඳුවයි මේක ඇත්තම කතන්දරේ අර්ථ දැක්වෙන්නේ නැහැ මේක අර්ථ දැක්වෙන්නේ නැති හින්දා අර්ථ දැක්වෙන්නේ නැතිව ප්‍රස්තාරය යනවායි කියලා කියන්නේ ඇත්තටම මේ tan ප්‍රස්තාරය මත කියන්නේ මෙන්න මෙහෙම ගියේ tan ප්‍රස්තාරය ගියේ ওই විදිහටනේ මේ දෙපැත්තේ මේ කෙලවර දෙකේ ස්පර්ශ වන මුඛ අවස්ථා දෙකක් ගියේ හරිද මේ ප්‍රස්තාරයට ස්පර්ශ වෙන්නේ නැතුව මේ ප්‍රස්තාරයට ස්පර්ශ වෙන්නේ නැතුව අඳින සරල රේඛාවක් තිබ්බොත් හරිද අන්නේ සරල රේඛාවේ සමීකරණය තමයි x සමානයි a වෙන්නේ හරිද මේ ස්පර්ශකයට ස්පර්ශ වෙන්නේ නැතුව මේ ස්පර්ශ වන මුඛයට ස්පර්ශ වෙන්නේ නැතුව මේ ස්පර්ශ වන මුඛයට ස්පර්ශ වෙන්නේ නැතුව සරල රේඛාවක් ඇන්දොත් අන්නේ සරල රේඛාවේ සමීකරණය මට x සමානයි a කියලා ලියන්න පුළුවන් හොඳද right ඔච්චර ලෝකුවට තේරුම් ගන්න උවමනාවක් නැහැ normal විදිහට ඒක ඔය තියෙන විදිහට තිබුණා right ඊට පස්සේ ලියා ගන්න දෙවෙනි මාතෘකාව සරල රේඛාවක සාධාරණ ආකාරය කියලා මේක ඒකේ ABC නියත විට නෙමෙයි ඒක අපි හදාගමු පුතේ මෙහෙම මේව නෙමෙයි මේක හදාගන්න මේක පොළපැනින් වගේ කියන්නේ L M හා N නියත විට L M N හා නියත විට LX ධන MY ධන N සමානයි බිඳුව සරල රේඛාව සාධාරණ සමීකරණයේ ලෙස ගනු ලැබේ ලියා ගන්නකො හරිද හරිද සාධාරණ ආකාරය අනුක්‍රමණ අන්තක්ඛණ්ඩාකාරයට පරිවර්තනය කරන්න පුළුවන් කරන්න තියෙන්නේ y යුක්ත කරන එක විතරයි y යුක්ත කරපුවාම එනවා ඍණ lx ධන n බෙදීම m බෙදීම m කියලා ඔන්න ඔය විදිහට මෙතන ඍණ එන්නේ හරිද මේකේ පුතේ සාධාරණ ආකාරයට හදාගෙන තියෙනවා නම් සමීකරණයක් අපිට පුළුවන් ඒක අනුක්‍රමණාන්තකණ්ඩ ආකාරයට හදාගෙන ඒකෙන් ප්‍රස්ථාරයේ අනුක්‍රමණය ප්‍රස්ථාරයේ අනුක්‍රමණය ප්‍රස්ථාරයේ අන්තකණ්ඩය හොයාගන්න ප්‍රස්ථාරයේ අන්තකණ්ඩය හොයාගන්න හරිද අපි අනුක්‍රමණයට දාන්න m නේ m කියන එකයි ඊට පස්සේ අන්තකණ්ඩයට c කියන එක නේ හරි ඔයාලට ඒක පැහැදිලි නැත්නම් මම ඒක කහ පාට පෑනින්ම ලියන්නම් අන්තකණ්ඩ හරි ඔයාලට මේක ගණන් හදනකොට තේරුම් ගන්න ඕනේ ගණන් හදනකොට පාවිච්චි කරන්න වෙනවා හේතුව මේ විභාග ගණන් හුඟක් වෙලාවට ගාන දෙන්නේ සාධාරණ ආකාරයෙන් ප්‍රස්ථාරය දෙන්නේ සාධාරණ ආකාරයෙන් හරිද ප්‍රස්ථාර දෙකක් වගේ තිබ්බොත් ඒ ප්‍රස්ථාර දෙකේම සමීකරණ දෙන්නේ සාධාරණ ආකාරය එතකොට ඔයාලා ගාන හදාගෙන යනකොට දැන් අනුක්‍රමණාන්තකණ්ඩය පාවිච්චි කරන්න වෙනවා නම් එතකොට y යුක්ත කරලා අනුක්‍රමණාන්තකණ්ඩ හොයාගන්න ඕනේ
ඒකත් ලියා ගන්නකො. තුන්වෙනි ආකාරයේ සරල රේඛාවක අන්තක්ඛණ්ඩාකාරය. ඔයාලට මම දීප එකත් එක්ක චුට්ටක් මම මේව කරලා ලියන්නද? මේකම ලියා ගන්න එපා පොඩේ. දැන් මේක ලියන්න පටන් ගත්තනේ. හරි කමන්න. මේක ලියන්න. right බලා ගන්නකො. මේකේ ඔයාලා ලියලා ඉවරයි නේද? මේකේ තියෙන කාරණා ටික තමයි මම දැන් කියලා දෙන්න යන්නේ පුතේ. හරිද? මම දැන් මේක චුට්ටක් මකනවා. මේ මකනවා කියන්නේ මේක පොඩ්ඩක් වහනවා. බලා ගන්නකො. දැන් මේ ඇඳලා තියෙන මේ දැන් මම මේ වම් අත පැත්තේ ඇඳලා තියෙන ප්‍රස්ථාරේ 2x ඍණ 3y ධන 5 සමාන බිඳුව රේඛාව. මේ රේඛාව ඇඳලා තියෙන්නේ. මෙයාගේ සමීකරණය හරිද? මෙයාගේ සමීකරණය මෙන්න මෙතන තියලා තියෙන මේ ලක්ෂ දෙක පාවිච්චි කරලා ලියන විදිහයි කියන්නේ. මෙතන ලක්ෂය තමයි බිඳුවකමා mu කියන ලක්ෂය. මෙතන ලක්ෂය තමයි මම ඒක මේ වලට මේ රතු පෑනියෙන් පේන්නේ නැතුව ඇති. මෙතන ලක්ෂය බිඳුවකමා mu කියන ලක්ෂය. මේ ලක්ෂය ලැම්ඩාකමා mu කියන බිඳුව කියන ලක්ෂය. හරිද? පුතේ ප්‍රස්ථාරයක සමීකරණයක් කියලා කියන්නේ ප්‍රස්ථාරයක සමීකරණයක් කියලා කියන්නේ මම ඉස්සෙල්ලාම කිව්වා ප්‍රස්ථාරය මත තියෙන ඕනෑම සාධාරණ ලක්ෂයක් x, y කියලා ගත්තොත් මේ x හා y අතර තියෙන සම්බන්ධය. ඕනෑම සාධාරණ කණ්ඩායමක් ගත්තොත් ඒ සාධාරණ කණ්ඩායමකේ x හා y අතර තියෙන සම්බන්ධය. මෙන්න මේ දෙන්න අතර තියෙන සම්බන්ධය තමයි ප්‍රස්ථාරයේ සමීකරණය කියලා කියන්නේ. ඒක ලියන ආකාරය තමයි පුතේ අපි මෙච්චර වෙලා කතා කරගෙන මේ එන්නේ. හරිද? අනුක්‍රමණ අන්තක්ඛණ්ඩාකාරය, සාධාරණ ආකාරය, දැන් අන්තක්ඛණ්ඩාකාරය කියන එක. හොඳද? right. ඉතින් මේකේ x හා y අතර සම්බන්ධයක් ගොඩනගන්න මම කරන්නේ දැන් මෙතන කණ්ඩායමක් තියෙනවා. මේ කණ්ඩායම දෙක දීලා තියෙනවා. සාධාරණ කණ්ඩායමක් දාගත්තා. දැන් ස්ථාවරව කණ්ඩායම දෙකක් දැනට තියෙනවා. ඒ කියන්නේ දැනටම පිහිටීමේ කණ්ඩායම දෙකක් තියෙනවා. මෙන්න මේ තුන් දෙනා පාවිච්චි කරලා මම අනුක්‍රමණ ලියන්නයි යන්නේ. බලන්නකෝ මේ අනුක්‍රමණය ලියන්නේ කොහොමද කියලා. හරිද? ඉස්සෙල්ලාම කරන්නේ खंडांक භාවිතයෙන් අනුක්‍රමණ ලියමු. खंडांक භාවිතයෙන් අනුක්‍රමණ ලියමු. ඉතින් පුතේ ලියන්න පුළුවන් ඉස්සෙල්ලාම මම කරන්නේ මොකක්ද දන්නවද? දන්න खंडांक දෙන්න පාවිච්චි කරනවා. මේ දන්න खंडांक දෙකක්නේ. ඒ කියන්නේ මේ ප්‍රස්ථාරය පැහැදිලිව මෙන්න මේ මෙතන ලක්ෂය. ඒ කියන්නේ බිඳුවකම mu කියන ලක්ෂයත් ලැම්ඩාකම mu කියන ලක්ෂයත් හරහා යනවායි කියලා අපි පැහැදිලිවම දන්නවා. ඒක දන්න खंडांक දෙක පාවිච්චි කරලා අනුක්‍රමණය ලියනවා. හරි. ඒකට මම ලියන්න පුළුවන්. ඔයාලා දන්නවා අනුක්‍රමණය කියන්නේ y खंडांक වෙනස බෙදීම x खंडांक වෙනස. හොඳද? එතකොට මම මේක ගන්නම් y खंडांक වෙනස කිව්වහම mu අඩු කිරීම බිඳුව බෙදීම බිඳුව අඩු කිරීම ලැම්ඩා. y खंडांक වෙනස කියන්නේ මේ खंडांक වෙනස. x खंडांक වෙනස කියන්නේ මෙයාගෙන් මෙයා අඩු කරන එක. හරිද? දන්න खंडांक දෙකකින් අනුක්‍රමණය ලියනවා. ඊට පස්සේ නොදන්න खंडांकයේ සමග දන්න खंडांकයක් පාවිච්චි කරලා. ඒ කියන්නේ සාධාරණ खंडांकය තියෙනවානේ මෙතන එක්කෙනා. එයාවයි තව එක खंडांकයක පාවිච්චි කරලා ඒත් අනුක්‍රමණය ලියනවා. එකම සරල රේඛාව නිසා මේ අනුක්‍රමණ දෙකම එකිනෙකට සමානයි. y අඩු කිරීම බිඳුව බෙදීම
x අඩු කිරීම ලැම්ඩා කියලා ලියනවා. අනුක්‍රමණ දෙක ලියලා වෙලා ඒ දෙන්න එකිනෙකට සමාන කරනවා. සමාන කරලා දැන් මේකෙන් තමන්ට අවශ්‍ය සමීකරණය. ඒ කියන්නේ අනුක්‍රමණ අන්තර්ඛණ්ඩාකාරය හරි සාධාරණාකාරය හරි අන්තර්ඛණ්ඩාකාරය හරි ගොඩනගා ගන්න පුළුවන්. කරන්නේ සාමාන්‍ය සරල විදිහට මට මේක ලියන්න පුළුවන් mu බෙදීම ඍණ ලැම්ඩා සමානයි y බෙදීම x ඍණ ලැම්ඩා. මේකෙන් මම y යුක්ත කරලා ලියනවා. y සමානයි mu බෙදීම ඍණ ලැම්ඩා x ඍණ ලැම්ඩා කියලා එනවා. තව සුට්ටක් සුළු කරවුවොත් y සමානයි ඍණ mu බෙදීම ලැම්ඩා වතාවක් x ඍණ සුළු වෙලා ධන. ඒ කියන්නේ මෙන්න මේ කොටසෙන් මේ කැල්ල වැඩි වෙලා ධන ලැම්ඩා කියලා එනවා. මේ තියෙන්නේ පුතේ y සමානයි mx ධන c ආකාරය. හරිද? ඊට පස්සේ ඕන මට පුළුවන් මේකෙන් මෙහෙමත් සුළු කරන්න. ඍණ ලැම්ඩා y සමානයි mu x ඍණ mu ලැම්ඩා. ඒකෙන් ඔක්කොම පද ටික එක පැත්තකට අරගෙන mu x ධන ලැම්ඩා y ඍණ mu ලැම්ඩා සමානයි 0යි කියලා. එතකොට මේ තියෙන්නේ පුතේ ශ්‍රිතයේ සාධාරණ ආකාරය. lx ධන my ධන n සමානයි 0 ආකාරය. හරිද? තමන්ට කැමති විදිහට හදා ගන්න පුළුවන්. දැන් කියන්නේ ඛණ්ඩාංග දෙකක් දීලා තියෙනවා නම් ප්‍රස්ථාරයේ සමීකරණය හදන විදිහ තමයි මම මේ කියාගෙන යන්නේ. ඛණ්ඩාංග දෙකක් දීලා තියෙනවා නම් ප්‍රස්ථාරයේ සමීකරණය හදන විදිහ තමයි මම මේ කියාගෙන යන්නේ. හරි? මේ තියෙන අපි ඉස්සෙල්ලාම කතා කරපුවා අනුක්‍රමණ අන්තර්ඛණ්ඩාකාරය. ඊට පස්සේ මේ තියෙන්නේ සාධාරණ ආකාරයට හදා ගන්න. ඒතකොට මම ආය අමුතුවෙන් නෙමෙයි අර පරණ එකම තමයි. ඊට පස්සේ මේ තියෙන්නේ අංක 3 අන්තර්ඛණ්ඩාකාරය. හරිද? අන්තර්ඛණ්ඩාකාරය හදන විදිහම මේ පැත්තේ ලියන්නම්. එතකොට මම කරන්නේ මෙහෙම දෙයක්. y බෙදීම mu කියලා ලියනවා. සමානයි x ඍණ ලැම්ඩා බෙදීම ඍණ ලැම්ඩා කියලා ලියන්න පුළුවන්. මෙන්න මේ කොටස් දෙක මාරු කරපු එක කරේ මේ කැලලත් එක්ක මාරු කරා දෙපැත්තට. හොඳද? ඊට පස්සේ පොදු හරය සුළු කරනවා. ඒකලා x පද ටිකත් අනිත් පැත්තට ගන්නවා. එතකොට x බෙදීම ලැම්ඩා ධන y බෙදීම mu සමානයි 1යි කියලා එනවා. මේ තියෙන්නේ තුන්වෙනි ආකාරය. ඒ කියන්නේ අන්තඛණ්ඩ ආකාරය. හරිද? මට කියා ගන්න උවමනාව තියෙන්නේ ඕනෑම සරල රේඛාවක් දුන්නොත් පුතේ. හරිද? ඕනෑම සරල රේඛාවක් දුන්නොත් ඔයාලට පුළුවන් වෙන්න ඕනේ ඒ සරල රේඛාවේ සමීකරණය ලියන්න. ඒතර ඒක ලියන්නේ අනිවාර්යෙන් ලියන්න ඒකට දීලා තියෙන්න ඕනේ ඛණ්ඩාංග දෙකක්. හරිද? දැන් මේකේ මේ දීලා තියෙන්නේ මෙතන ඛණ්ඩාංගය මෙතන ඛණ්ඩාංගය. ඒ වගේ ප්‍රස්ථාරයේ යන ඛණ්ඩාංග දෙකක් දීලා තියෙන්න ඕනේ. සාධාරණ ඛණ්ඩාංගයක් අපි දා ගන්න ඕනේ. ඊට පස්සේ වරලා දන්න ඛණ්ඩාංග දෙක පාවිච්චි කරලා අනුක්‍රමණය ලියලා නොදන්න ඛණ්ඩාංගයක් එක්ක දන්න ඛණ්ඩාංගයේ අනුක්‍රමණය ලියලා සමාන කරන්න ඕනේ. මේ විදිහට. ඊට පස්සේ ඒකෙන් Tamanට අවශ්‍ය වන සමීකරණ ආකාරය ගොඩනගා ගන්න පුළුවන්. Tamanට අවශ්‍ය වන සමීකරණ ආකාරය ගොඩනගා ගන්න පුළුවන්. මම මේ කිව්ව කොටස තේරුම් නැති වුණොත් ආපහු සැරයක් මේ කෑල්ල ආපහු බලන්න. YouTube දැම්මම පස්සේ ආපහු මේ කොටස කීප වතාවක් බලන්න. right? මම නෝට් කෑල්ලකුත් දෙන්නම්. right?
එහෙම ගත්ත එකක් තමයි මේ අරන් මේ තියෙන්නේ. right ගානේ තියෙන උදාහරණ ගාන බලමු. උදාහරණ ගාන තියෙනවා 2x ඍණ 3y ධන 5 සමානයි බිංදුව සරල රේඛාවේ x හා y අක්ෂ මත ඇති කරන අන්තක්ඛණ්ඩය සොයන්න කියලා. දැන් අන්තක්ඛණ්ඩ ආකාරයේ තියෙන මේ විදිහටනේ x බෙදීම ලැම්ඩා ධන y බෙදීම mu සමාන 1යි කියලානේ. මම මෙන්න මේ සමීකරණය මේ හැඩයට පත් කරනවා. එතකොට 2x ඍණ 3y ධන 5 සමානයි බිංදුව මම මේකට 1 කියලා දාලා පුතේ මම 1 කියන එක්කෙනා බෙදනවා කියන බෙදන්න. අපි බෙදමු 6. x බෙදීම 3 අඩු කිරීම y බෙදීම 2 ධන 5 බෙදීම 6 සමානයි බිංදුවක් කියලා එනවා. මේකේ හැඩය අනිවාර්යෙන්ම එන්න ඕනේ අර සමාන 1 කියන අවස්ථාව ඈ. මම 6න් බෙදන්න නැතුව 5න් බෙදන්නම්. right මේක තියෙනවා බලන්න මෙන්න මේ සමීකරණයේ තියෙනවා y x බෙදීම ලැම්ඩා ධන y බෙදීම mu සමාන 1 හැඩයට තියෙනවා. හොඳද? right මේකෙන් අපිට එකපාරම බලලා නිකන් සාමාන්‍ය බලපු ගමන් ලියන්න පුළුවන් එක තමයි මේකෙන් ලියන්න පුළුවන් පුතේ එම නිසා මේ ප්‍රස්ථාරය මෙහෙම ඇන්දොත් ප්‍රස්ථාරය යන්නේ මේ විදිහට වෙන්න ඇති. මේ විදිහටද? මෙතන खंडाංකය වෙන්නේ ඍණ 5 බෙදීම 2යි. මෙතන खंडाංකය වෙන්නේ 5 බෙදීම 3යි කියලා. y ට යටින් තියෙන y ගේ අන්තක්ඛණ්ඩය, x ට යටින් තියෙන x කැපෙන තැන. නැත්නම් x ගේ අන්තක්ඛණ්ඩය. right බලමු මේක හරිද කියලා. මේ තියෙන්නේ x අක්ෂය මත අන්තක්ඛණ්ඩය y අක්ෂය මත අන්තක්ඛණ්ඩය කියලා. ඒකත් හදාගෙන ලියා ගන්නකො.
right බලන්නකො a b කියලා ලක්ෂ දෙකක් තියෙනවා හරිද මම ඒක වෙනම තැනක ඇඳ ගන්නම් මේකේ මේ x අක්ෂය y අක්ෂය සම්පූර්ණයෙන් ගහන්න කියලා එකක් නැහැ හැබැයි පොඩි රේඛා කැලක් ගහ ගන්න ගන්න හදන්න කලින් ඈ පොඩි රේඛාවක් ඇඳා a ලක්ෂය b ලක්ෂය ලකුණු කරා a b a ලක්ෂය දීලා තියෙනවා 1,2 2,1 b ලක්ෂය දීලා තියෙනවා 3,4 හරිද පුතේ දැන් මේකේ මේ සරල රේඛාවේ සමීකරණයෙන් ලියන්න තියෙන්නේ. ඒ කියන්නේ AB දික්කල AB ගේ සරල රේඛාවේ සමීකරණය. මම මොකද කරන්නේ? සරල රේඛාවේ සමීකරණය කියලා කියන්නේ එය මත තියෙන ඕනෑම සාධාරණ ලක්ෂයක්. හරිද? එය මත තියෙන ඕනෑම සාධාරණ ලක්ෂයක් ගත්තොත් x, y කියලා x හා y අතර තියෙන සම්බන්ධය. හරිද? x හා y අතර තියෙන සම්බන්ධය තමයි කියන්නේ ප්‍රස්ථාරයේ සමීකරණය කියලා. මම මොකද කරන්නේ පුතේ මේකේ දන්න ඛණ්ඩාංග දෙකයි නොදන්න මේ සාධාරණ ඛණ්ඩාංගයේ සමග තවත් දීලා තියෙන ඛණ්ඩාංගයකුයි පාවිච්චි කරලා අනුක්‍රමණය ලියනවා. ඒ කියන්නේ ප්‍රස්ථාරයේ බෑවුම ලියනවා. කොහොම ලිව්වත් තනි ප්‍රස්ථාරයකට තියෙන තනි බෑවුමන්නේ. මොකද එක සරල රේඛාවකට තියෙන එක බෑවුමයි. මොන ඛණ්ඩාංග පාවිච්චි කරලා ලිව්වත් බෑවුම එකයි. ඉතින් දන්න ඛණ්ඩාංග දෙක පාවිච්චි කරලා අනුක්‍රමණය ලිව්වහම මම ලියන්න පුළුවන් 4 අඩු කිරීම 1 බෙදීම 3 අඩු කිරීම 2 කියලා වල දන්න ඛණ්ඩාංග දෙකෙන් අනුක්‍රමණය ලියන්න පුළුවන්. හොඳද? ඊට පස්සේ නොදන්න ඛණ්ඩාංකයක් එක්ක දන්න ඛණ්ඩාංකයක්. එතකොට මම ලියනවා y අඩු කිරීම 1 බෙදීම x අඩු කිරීම 2 කියලා. ඔය තියෙන්නේ නොදන්න ඛණ්ඩාංකයක් සහ දන්න ඛණ්ඩාංකකින් ලියන අනුක්‍රමණය. මට දැන් පුළුවන් මේක සුළු කරන්න කියන්නේ මෙහෙම. එතකොට මේක 3 බෙදීම 1 සමානයි y අඩු කිරීම 1 බෙදීම x අඩු කිරීම 2. right. මේකෙන් මට පළවෙනි ආකාරයට සුළු කරන්න පුළුවන් y යුක්ත කරලා. y යුක්ත කරලා අනුක්‍රමණ අන්තඛණ්ඩ ආකාරය හදා ගන්න පුළුවන් මෙහෙම. කොහොමද? y ඍණ 1 සමානයි 3x ඍණ 6 කියලා ලියන්න පුළුවන්. ඊට පස්සේ y සමානයි 3x ඍණ 5 කියලා වෙලා අනුක්‍රමණය 3යි අන්තඛණ්ඩය ඍණ 5යි කියලා වෙලා අනුක්‍රමණ අන්තඛණ්ඩ ආකාරය ලියන්න පුළුවන්. ඒ වගේම මේකෙන් ලියන්න පුළුවන් සාධාරණ ආකාරය 3x ඍණ y ඍණ 5 සමානයි 0 කියලා. මේ තියෙන්නේ සාධාරණ ආකාරය. ඒක ඉතින් මහ දෙයක් නෙමෙයි මම මෙතනින් ගත්තේ. මේකෙන් ගන්නත් පුළුවන්. ඊට පස්සේ මට පුළුවන් මේකම පහෙන් බෙදලා හරිද? මේකම පහෙන් බෙදලා ලියන්න 3 බෙදීම 5x ඍණ y බෙදීම 5 සමානයි 1යි කියලා. ඊට පස්සේ ඒක පොඩ්ඩක් සුළු කරලා ලිව්වොත් එහෙම x බෙදීම 5 බෙදීම 3යි එකතු කිරීම y බෙදීම ඍණ 5 බෙදීම 1යි සමානයි 1යි කියලා. දැන් මේ අන්තඛණ්ඩ ආකාරය එතකොට x අක්ෂය කැපෙන ලක්ෂය ලියන්න පුළුවන් x සමානයි 5 බෙදීම 3 කියලා. y අක්ෂය කැපෙන ලක්ෂය මට ලියන්න පුළුවන් පුතේ y සමානයි ඍණ 5යි කියලා. පැහැදිලිද ඔය තියෙන අන්තඛණ්ඩ ආකාරය? right. මේකේ තව ගණන් දෙකක් තියෙනවා. ඇත්තටම මේ පුංචි පුංචි ගණන් දෙකක්.
මේ 7 වෙනි ගානේ ගණන් 3ක් නේ තියෙන්නේ. ඉතින් ඉතිරි ගණන් දෙක පොඩ්ඩක් try එකක් දෙන්න ගාන හදන්න. ඒතකොට ඔයාලට මම හිතන්නේ මේ ගණන් දෙකෙන් මේ සමීකරණ ලියනකොට ආකාර 3ටම ලියන්න. හරි. ආකාර 3ටම ලියන්න.